සුබදසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අප අකණ්ඩවම කතා බහ කරන්නේ මේ දිනවලදී මේ පවතින තත්ත්වයෙන් මිදීමට අප විසින් කළ යුත්තේ කුමක්ද සහ මේ වසංගතය වළක්වාලීම සඳහා වසංගත රෝග විද්‍යාංශයේ පැත්තෙන් රජයේ පැත්තෙන් සිදු කරන ක්‍රියාවලිය පිළිබඳ ඊයේ දවසේදී අපට අහන්න ලැබුණු සතුටු හිතෙන ප්‍රවෘත්තිය තමයි ඊයේ දවසේ මේ මොහොත වන විටදී අප වාර්තා වී තිබෙන්නේ ආසාදිතින් එක් පාර්ශවයක් පමණයි. එයත් කුවේට්හි සිට පැමිණි ආසාදිතයෙකු විදිහට තමයි වාර්තා වන්නේ. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවේ 1028ක් විදිහටයි මේ වෙද්දී වාර්තා වන්නේ. අකණ්ඩව 10 20 මේ ආකාරයේ තත්ත්වයන්හි දෝලණය වුණේ එක් රෝගයක් පමණක් වාර්තා වීම පිළිබඳ හිතට සහනයක් තිබෙනවා. කෙසේ වෙතත් කතා කළ යුතු තවත් අභියෝග කිහිපයක් තියෙනවා. අපි ඊයේ දවසේදී ඩෙන්ගු රෝගයේ ව්‍යාප්ත වීමක් දැන් වැඩි වීමක් වෙලා තියෙනවා. ඒත් එක්කම ඉන්ෆ්ලුවෙන්සා රෝගය, ඊට අමතරව ගම් වතුර අවදානම මේ කියන ප්‍රශ්න සියල්ලටම මුහුණ දෙමින් තමයි කොරෝනා වසංගතයත් එක්ක සටනට අපට අවතීර්ණ වීමට සිදුව තිබෙන්නේ. ඒ වගේම මෙතුවක් දවසක් මේ රටේ ප්‍රධාන මාධ්‍ය ඇතුලේ කතා බහට ලක් නොවුණු හැබැයි අපට මතකයි නාවික අලිසර නාවික හමුදා කඳවුරේ එක් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ ජීවිතක්ෂයට පත්වීමේ හේතුකාරකය බවට පත්වන්නේ මීඋන රෝගය. ඒ නිසා මේ වෙලාවේ ගම් වතුර ඒ වගේම ජල මූලාශ්‍රය ඒකාබද්ධ වීම තියෙනවා ප්‍රදේශ ආශ්‍රිතව. ඒ නිසා මීඋන අභියෝගයක් බවට පත්විය හැකියි. හැම පැත්තෙම දෙන්න පුළුවන් උපරිම දැනුම අපි ඔබට ලබා දෙනවා ප්‍රවේශම් වෙන්න ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. අද බොහොම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කළා වසංගත රෝග පිළිබඳ විද්‍යායකකේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසම් මහතාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. අප ඊයේ දවස පිළිබඳ ටිකක් කතා කරලම මාතෘකාවට આવොත් 1028යි එක් ආසාදිතයෙකු වාර්තා වෙනවා. මේ තත්ත්වය ගැන ටිකක් පැහැදිලි කළොත්. ඔව් ශාමර ඇත්තටම ඔබතුමා කිව්වා වගේ අපිට සතුටුදායක ආරංචියක් තමයි අද ඊයේ දවසටම අපිට එක රෝගියෙක් වාර්තා වුණේ. ඒ රෝගියෙක් එක්ක අපිට අපේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1028ක් බවට පත් වුණා. ඒ රෝගියත් අපිට ඇත්තටම වාර්තා වුණේ සමාජයේ ඉඳලා නෙවෙයි. ඒක තමයි සතුටුදායක ආරංචි. සමාජයේ අපි කුවේට් රටේ ඉඳලා ශ්‍රී ලාංකික පුද්ගලයෙක් අපේ නිරෝධායන මධ්‍යස්ථානයක ඉඳෙද්දී අපේ තියෙන රෙගුලාසි වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානවල අපි මේ PCR පරීක්ෂණය කරනවා. ඒ PCR පරීක්ෂණය කරපු අවස්ථාවේදී ඒකෙන් තමයි මේ රෝගියා අපිට වාර්තා වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම සුබදායක ආරංචියක්. හොඳයි. දැන් ඒත් එක්කම හැබැයි අපිට අභියෝග කියන්නේ දැන් විදේශගතව සිට පැමිණෙන පිරිස තව ඉස්සරහට වැඩි වෙනවා. අනිවාර්යයෙන්. ඒ වැඩිවීමත් එක්ක නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත් මේන හැම රෝගියෙක්ම පූර්ණ අධීක්ෂණයක් කරන්න අපිට හැකියාව තියෙයිද යම් විදිහකින් එක තැනකින් හෝ මේක සමාජයට මුදා හැරුණොත් අර මෙච්චර දවසක් රැකගෙන ආපු බාහිර සමාජයෙන් රෝගී වාර්තා නොවීම අභියෝගයෙන් ලක් වෙනවා. ඒ පැත්ත කොහොමද ආරක්ෂා කරගන්නේ? ඇත්තටම චාමර මේ ඒක දැන් අපි මේ නිරෝධායන කටයුතු මුල ඉඳලාම සැලසුමකට තමයි ක්‍රියාත්මක වුණේ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම වෙනත් විවිධ පාර්ශවය සඳහා අපිට සහයෝගය දැක්වුවා. ඉතින් මේ සියලු දෙනාගේම සහයෝගයත් එක්ක අපිට ප්‍රමාණවත් තරම් දැනටත් ඇත්තටම මේ නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා. ඊට වැඩි ප්‍රමාණයක් අපේ නිරෝධායන මධ්‍යස්ථානවල කලින් හිටියා. ඉතින් ඒක නිසා දැන් ඒ ප්‍රමාණවත් භාවයත් එක්කම තමයි මේ මොවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඉන්නේ. ඉතින් එහෙම ගෙනාපු රැගෙන ආවට පස්සේ ඒ විශේෂ ක්‍රියාවලියකට යටත් කළා තමයි ඒගොල්ලෝ නිරෝධායන මධ්‍යස්ථානවලට ඔබ දැකලා ඇති ඇතුල් කරන්නේ. එහෙම නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුල් කරපු සෑම පුද්ගලයෙක්ම අපි එළියට බාහිර පරිසරයට යවන්න කලින් අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණයට ලක් කරනවා. ඊට අමතරව තවත් විශේෂ පියවරක් විදිහට එහෙම නිරෝධායන මධ්‍යස්ථානකින් පිටතට යන සෑම පුරවැසියෙක්ම අපි ගෙදර නිරෝධායනයට යටත් කරනවා. ඉතින් ඒක අපේ සෞඛ්‍ය සේවාවේ දිස්ත්‍රික් මට්ටමේ එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමේ සිටින සයිකෝ වෛද්‍ය නිලධාරී අතුරු කාර්ය මණ්ඩලයේ සඳහා අතරම විශේෂ කැපවීමක් කරගෙන ඒ සියලුම පුද්ගලයන් දවස් 14ක නිරෝධායන කාලයකට යටත් කරනවා. ඉතින් එතකොට මේකෙන් පරිසරයට යන්න තියෙන හැකියාව ඉතාමත්ම අවමයි. එහෙම විය නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඒකෙන් මම නම් හිතන්නේ කීයටවත් එහෙම බලපෑමක් ඇති වෙයි කියලා. හොඳයි. අනිත් අපිට හිතේ තියෙන සැකය තමයි ඒක ඔබට මට අපි හැමෝටම ඇති වෙන දේ තමයි නාවික හමුදා කඳවුරු වල ගෙවල් වල ගියා. ඒ ගෙවල් වල ගිහිල්ලා තමන්ගේ සමීපතමින් සමග හිටියා. ඊළඟට කඩපලට වෙළඳපලට ආවා. යනකොට එනකොට බයික් එකක ගියා, ත්‍රිවිල් එකක ගියා, ලොරි එකක ගියා. එතකොට මේ වෙද්දී නාවික හමුදා පොකුර හරහා සමාජයෙන් ආසාදිතයෙකු වාර්තා වෙනවා නම් කාලයක් ගිහිල්ලාද ප්‍රමාණවත් තරම් මේ වෙද්දී ඒ වාර්තා වෙනවා නම් වාර්තා වෙන්න කාලේ හරිද දැන්? ඇත්තටම චාමර දැන් අපිට තියෙන මේ වසංගත මේ වෛරස්යේ රෝගය සම්බන්ධයෙන් අපිට තියෙන දැනට තියෙන දැනුම අනුව නම් මේ වෙනකොට වාර්තා විය යුතුයි. හැබැයි කලාතුරකින් එහෙම රෝගීන් ඉන්න පුළුවන්. ඇත්තටම ඒ කියන්නේ සාමාන්‍ය බීජෞෂධ සමයට අපි දින 14ක් කියලා ගත්තට ඊට එහාට ගියපු කීප දෙනෙක් ඉන්න පුළුවන්. නමුත් අපි මේ සියලුම මේ නාවික සෙබළුන් අපි පළවෙනි සෙබලා
අප්‍රේල් 22 වෙනිදා අපි වාර්තා වුණු ගමම්ම අපේ සෞඛ්‍ය සේවාවේ මේ මහජන සෞඛ්‍ය ජාලය සමත් වුණා මේ සියලුම දෙනාගේ පුද්ගලයන් නාවික හමුදා අපේ සෙබළුන්ට අමතරව ඒගොල්ලන්ගේ ගෙදර අය සහ ඒගොල්ලෝ ඒ දක්වා ඒගොල්ලන්ව පළවෙනියෙන්ම නිරාවරණය වෙච්ච අනිත් පුද්ගලයන් සියල්ලම හඳුනා ගන්න. ඉතාමත් කෙටි කාලයකින් ඒ සියල්ලම හඳුනාගෙන ඒගොල්ලෝ නිරෝධායන කටයුත්තකට ලක් කරා. ඉතින් ඒක නිසා මේක පැතිරීම ඉතාමත් අවම වුණා. ඒ අතරේ නමුත් මේගොල්ලෝ ඉතාම සමීප විශේෂයෙන්ම මේ ඒ අවස්ථාව වෙනකොට රෝග ලක්ෂණ පහළ කරපු නාවික අපේ සහෝදරයන් එක්ක ළඟින් ඇසුරු කළ අයට යම් කිසි කීප දෙනෙකුට මේ රෝගය වැළඳුණා. විශේෂයෙන්ම පවුලේ උදවිය තමන්ගේ දුවා දරුවන් මේ කාලෙකින් මේ තාත්තා ගෙදර යන්නේ. ඉතින් එතකොට දුවා දරුවන් සමීප ඇසුර ඒගොල්ලෝ පවත්වනවා. එතකොට ඒත් එක්කම කීප දෙනෙකුට හැදුනා. නමුත් එතනින් එහාට අපි ඒ සමීපයන් හැම පුද්ගලයෙකුම අපව අඳුනාගත්ත අයගේ PCR පරීක්ෂණයට ලක් කරා. එහෙම ලක් කළා මේක පැතිරීම ඉතාමත්ම මේ පුළුවන් තරම් ඒක නවත්ත ගන්න මේ පුළු සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. ඉතින් ඒක නිසා එතනින් එහාට අපි දෙවෙනි තුන්වෙනි සැරේට පරීක්ෂා කරනකොට ඒගොල්ලන්ගේ මේ ආශ්‍රිතයන්ගේ කිසිම කෙනෙක් වාර්තා වුණේ නැහැ. ඒක නිසා මම හිතනවා අපේ මේ සෞඛ්‍ය සේවාවේ තියෙන ප්‍රබලත්වය නිසාම මේ ආසාදනයේ පිටරටට පැතිරෙන්න කිසිම හේතුවක් නැහැ. ඔව්. දැන් අපි ටෙස්ටින් දැක්කා ඊයේ දවසේදී පරීක්ෂණ PCR පරීක්ෂණ සිද්ධ කරනවා මැනින් වෙළඳපොළ ආශ්‍රිතව ඒ ආර්ථිකමය කටයුතු වල නියැලෙන පාර්ශවීන්ට. දැන් මෙච්චර දවසක් සති දෙකකට විතර කාලයක් සති 3කට ආසන්න කාලයක් තුළ බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වුණේ නැහැ. කරන ටෙස්ටින් වලට ප්‍රමාණවත්ද කරන පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත්ද අහඹු රෝගීන් රට පුරා ඉන්නවා නම් හඳුනා ගැනීම සඳහා මේ කරන පරීක්ෂණ ප්‍රමාණයේ සාර්ථකත්වයක් තියෙනවද? අනිවාර්යයෙන්ම චාමර දැන් අපි මේක අපේ ලංකාවේ අපි මේ කරන ක්‍රියාදාමය අනිත් රටවලට වැඩිය වෙනස් ක්‍රියාදාමයක් තමයි ඇත්තටම අපි අනුගමනය කරේ. දැන් අපි දැනට මෙහෙම මේ PCR පරීක්ෂණ 40000කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. අපි දවසකට 1000ත් 1500ත් අතර PCR ප්‍රමාණයක් කරනවා. ඉතින් මේ PCR පරීක්ෂණය අපි කරන්නේ මේ නිකාම්ම මේ ගමකට ගිහිල්ලා එතන ඉන්න අයගේ හමු සාම්පලයක් අරගෙන නෙවෙයි. මේ කරන PCR පරීක්ෂණ හැමතිස්සෙම කරන්නේ අපි මේ අවදානම් වැඩි මේ පුද්ගලයන් හඳුනාගෙන ඒගොල්ලන්ගේ තමයි PCR පරීක්ෂණ කරන්නේ. ඊට අමතරව අපි ඒක තවදුරටත් පුළුල් කරා මේ මෑත කාලේදී අපි මේ දැන් අපේ මූලික රෝහල් වල ඉඳලා ඉහළට තියෙන රෝහල් වල මේ ඉන්ෆ්ලුවෙන්සා වගේ ඒ කියන්නේ මේ රෝග ලක්ෂණ පෙන්වන අයගේ සාම්පල් කරන්න. ඊට අමතරව රෝගය හඳුනා ගැනීමට නොහැකිව මියගිය රෝගීන් එයාගෙත් PCR පරීක්ෂණ කරන්න. ඒවා දැන් මේ කාලයක් තිස්සේ ඉඳලාම කරනවා. ඒක නිසා ඒවෙන් අපිට වාර්තා වෙන්නේ නැහැ. මේ දැන් මේ පහුගිය කාලෙදිම ඇත්තටම මේ නාවික අපේ නිලධාරීන් සහ පිට රටවල් වලින් ආපු අයගෙන් තමයි මේ පහුගිය සති 4ක කාලයක් ඉඳලාම අපිට වාර්තා වුනේ. ඉතින් මේ අපි මේ කරන පරීක්ෂණ කිසිම අඩුවක් නොකර තමයි මේ වාර්තා වුනේ. ඒක තමයි මේකේ මේ තියෙන වෙනස. එතකොට ඒ දිගටම මේ පරීක්ෂණ ප්‍රමාණය එකම ගානට පවතිද්දිත් අපිට රෝගීන් වාර්තා වුණේ අපි හඳුනාගත්ත අපි මෙතනින් එයි කියලා බලාපොරොත්තු වෙච්ච තැන්වලින්. ඒක නිසා ඒක අපි ලැබපු ජයග්‍රහණයක්. ඒක නිසා මේ කරන පරීක්ෂණ ප්‍රමාණය වෙනසක් නොවි දිගටම පැවතිනකොට මේකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඒක තවත් පුළුල් කරනවා මිසක් ඒක තව කටු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳයි. අනිත් ප්‍රශ්නේ තමයි ඉන්දියාව මේ වෙද්දී ලක්ෂ්‍ය ඉක්මවා ගියපු ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන හැබැයි ලෝකය කියන විදිහට මීට වැඩිය බොහෝ ප්‍රමාණයක් වැඩි විය හැකි බිලියන 1.4ක ජනගහනයක් සිටින රටක්. ඉන්දියාවේ මේ ආකාරයෙන් වේගයෙන් ආසාදිතින් වැඩිවීම කියන දේ ලංකාවට කොයි විදිහ අභියෝගයක් වෙයිද? අනිවාර්යයෙන්ම චාමර දැන් ඉන්දියාව අපේ අල්ලපු ගෙදර වගේ අල්ලපු රට. ඉතින් ඒකේ ආසාදිතයන් අපි පටන් ගන්නකොටම වගේ පටන් ගන්න දැන් ලක්ෂ 1,07,000ක් විතර අද දවස් වෙනකොට වාර්තා වෙලා තියෙනවා. හැබැයි මේ ඉන්දියාවේ චෙන්නයි වල ඉඳලා අපේ ලංකාවට ආපු පුද්ගලයන් මීට කලින් අපි හඳුනාගත්තා. ඒක නිසා අපි මේ ක්‍රමවේදය දිගටම පාවිච්චි කළ යුතුමයි. මේ අපි මේ අවදානම මේ විදියටම අපි පවත්වාගෙන ගියොත් අපිට ඒ අභියෝගයත් එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා. හැබැයි අර යම් විදිහකින් අවිධිමත් ආකාරයෙන් වුන් රට ඇතුළට එන්නට ප්‍රශ්නයක් ආවොත් ඒක ලොකු ගැටලුවක් වඩපත් වෙනවා. අවිධිමත්ව රට ඇතුළට එන එක පාලනය කරන්න මම හිතන්නේ අපිට නාවික හමුදාවෙන් අනිවාර්යයෙන්ම සහයෝගය දෙයි.
ඒ පිළිබඳව අපි අවධානය දැනටත් යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැනට නම් එහෙම කිසිම මේ අවිමදිමත්ව වාර්තා වීමක් නැහැ. නමුත් ඒ පිළිබඳව අපි දැඩි අවධානයෙන් ඉන්නෝ. එහෙම හිටියේ නැත්නම් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් නාවික හමුදා පොකුර පිළිබඳ කතා කළොත් එය නිවාරණය වෙමින් පවතින තැනකද නිවි යන තැනකද දැන් තියෙන්නේ? ඔව් නිවි යමින් පවතිනවා. ඇත්තට මේක අර අපි හිතන තරම් ලේසි නෙවෙයි සංකීර්ණ එකක්. සම වයසේ මේ ගොඩක් ශක්ති සම්පන්න පුද්ගලයන් ඉන්නේ. ඇත්තට මේ අපේ නාවික හමුදාවෙන් වාර්තා වෙන රෝගීන් ඒ හැටි කාටවත් එහෙම කිසිම සංකූලතාවයකට පත් වෙච්ච නැති සාමාන්‍ය උණ කැස හෙම්බිරිසා වගේ තියෙන ප්‍රමාණයක් සහ ඉතාමත් සුළු රෝග ලක්ෂණ පෙන්වන පිරිසක් ඉන්නේ. ඉතින් ඒක ඉතින් අපි හැමෝම එකතු වෙලා ඒක දැන් නිවාරණය වෙමින් පවතිනවා. ඔබතුමාලත් දන්නවා ඇති අද ඊයේත් අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා එතුමාලත් එක්ක. ඉතින් ඒක නිසා ඒකත් ක්‍රමයෙන් පහ වෙලායි. හැබැයි මේ පුකුරෙන් සමාජයට කිසිම බලපෑමක් වෙන්න නොවෙන්න නාවික හමුදාවත් ඒ වගේම සෞඛ්‍ය අංශත් වග බලාගෙන තියෙනවා. හොඳයි. ඒ වගේම දැන් ලෝකේ අනිත් රටවල් වල නම් සෞඛ්‍ය පද්ධතිය ලෙඩ වුණා. අපි දැක්කා ඉතාලියේ එහෙම 150කට එහා ගියපු රෝගී මේ වෛද්‍යවරුන් හෙදියන් ජීවිතක්ෂයටපත් වුණා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවද? සෞඛ්‍ය පද්ධතියේ ආරක්ෂාවත් තහවුරු කරලා තියෙනවා. ඇත්තටම අපි ඒ කියන්නේ ෆ්‍රන්ට් ලයින් හෙල්ත් වර්කර්ස්ලා එහෙම නැත්නම් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් ඒ වගේම ඉදිරිපෙළ ඉන්න අනිත් අපේ රණවිරුවන් ඒ වගේම පොලිස් නිලධාරීන් ඒ සියල්ලන්ගෙම අපි මේ පරීක්ෂණය කරලා බලනවා ඒගොල්ලන්ට යම්කිසි මේ මෙච්චර මේ අවශ්‍ය සියලුම උපකරණ පාවිච්චි වෙලා තීද්දිත් යම්කිසි මේ රෝගයේ තත්ත්වයක් ඇති වෙනවද කියලාත් අපි නිරන්තර විමසිල්ලෙන් පසු වෙනවා. ඉතින් ඒක මේ දක්වා අපි ඉතාමත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. හොඳයි. මේ තමයි සාමාන්‍යයෙන් අප නිරන්තරයෙන් කතා කරන ඔබ තොරතුරු දැන කියාගත යුතුයයි විශ්වාස කරන කාරණා. දැන් අපි යමු මෙතනින් පස්සේ සමාජයේ ප්‍රධාන ධාරාවේ කතා නොකරන තවත් ප්‍රශ්නයක් තියෙනවා. වෙලිසර නාවික හමුදා කඳවුරේදී එක් හමුදා නිලධාරියෙකු දක්ෂ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයටපත් වුණා. ඒ පත්වන්නට හේතු සාධකයේ වුණේ මියුණ ආසාදනය වීම. මියුණ රෝගය කියන දේ පැහැදිලි අභියෝගයක් බවට පත් වෙනවා. ඩෙන්ගු ගැන අපි කතා කළා වගේම ඉදිරියට යත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා මියුණ රෝගය. මොකද්ද මේ මියුණ රෝගය කියන්නේ? අපි මූලික පැහැදිලි කිරීමක් කරගමු. ඔව් මම හිතන්නේ අපේ අසන්නන් අපේ ප්‍රේක්ෂකයන් මම හිතන්නේ මේ මියුණ කිව්වහම යම්කිසි අවබෝධයක් ඇති. මියුණ විතරයි නෙමෙයි මේකට විවිධ නම් කියන විවිධ ප්‍රදේශවල පතල් වුණ කියනවා, මඩ වුණ කියනවා, වෙල් වුණ කියනවා. ඒ වගේ විවිධ නම් තියෙනවා. අපි සාමාන්‍යයෙන් වඩාත් ප්‍රචලිත නම තමයි මේ මියුණ කියන රෝගය. මේ මියුණ රෝගය බෝ කරන්නේ බැක්ටීරියාවකින්. ඒක නිසා මේක මේ අර වෛරසය මගින් සිදුවෙන රෝගයක් වගේ නෙවෙයි. ඒ වගේම මේ අර COVID-19 වගේ නෙවෙයි. මියුණට ප්‍රතිකාර තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕන. අපි පරිස්සම් වුණොත් අපිට මේ මියුණ රෝගයෙන් ලෙහෙසියෙන්ම ගැලවෙන්න පුළුවන්. එතකොට මේ බැක්ටීරියාවක් අපිට ආසාදෙන වුණාම මේ බැක්ටීරියාව අපේ අවට ඉන්න මීයන්, නූරු මීයන්, ඒ වගේ කෘන්තකයන්ගේ වකුගඩු වල ජීවත් වෙනවා. එතකොට මේ කෘන්තකයන්ගේ මුත්‍රා සමග ඒගොල්ලෝ මුත්‍රා කරනකොට මුත්‍රාත් එක්ක මේ බැක්ටීරියාව පරිසරයට නිදහස් වෙනවා. පරිසරයට නිදහස් වෙලා මේක අනිත් ඒවා වගේ නෙමෙයි සති දෙකක විතර කාලයක් සජීවීව විශේෂයෙන් මේ ජලය සහ මඩ ආශ්‍රිතව මේ බැක්ටීරියාව සජීවීව පවතින්න පුළුවන්. පවතිනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ සජීවීව පවතින බැක්ටීරියාව නිරෝගී පුද්ගලයෙකුට ආසාදනය වුණොත් මේ මියුණ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මියුණ තත්ත්වයට පත් වෙන්න නම් ඇත්තටම අපේ සාමාන්‍ය අපේ සමය ඔබ දන්නෝ සම ඉතාමත් හොඳ ආවරණයක් අපේ ශරීරය ආරක්ෂා කරන. නමුත් මේ සම මොනම වෙලාවකදී හරි තුවාල වුණොත් එහෙම නැත්නම් බිඳිලා ගියොත් සමේ තියෙන ඒකාකාරී බව නැති වෙන තැන්වල එහෙම නැත්නම් තුවාල මේ දද වගේ ඇති වුණොත් ඒව හරහා මේ බැක්ටීරියාවට ඉක්මනටම අපේ ඇඟ ඇතුළට යන්න පුළුවන්. ඊට අමතරව ශ්ලේෂ්මල පටල හරහා අපේ කටේ ඒ වගේම ඇස්වල තියෙන ශ්ලේෂ්මල පටල හරහා ඒ බැක්ටීරියාව වඩංගු වතුර ගෑවුනොත් අපේ නිරෝගී පුද්ගලයෙකුට මේ බැක්ටීරියාව ආසාදනය වෙන්න පුළුවන්. බැක්ටීරියාව ආසාදනය වුණාට පස්සේ ඒක අපේ ඇඟ ඇතුලේ වර්ධනය වෙලා මේ මියුණ රෝගය ඇති කරන්න පෙළඹෙනවා. දැන් මේ වෙද්දී සුලභයිද වෛරසය? ඒ කියන්නේ අපි මේ මියුණ රෝගය ගත්තාම මේ විස බීජය සුලභව තියනවද? ඔව් දැන් ඇත්තටම ලංකාව ගත්තොත් වෙනත් රටවලත් මේ රෝගය මේ තියෙන සුලභව තියෙන රටවල් තියෙනවා. ලංකාව ගත්තත් විශේෂයෙන්ම තෙත් කලාපේ. තෙත් කලාපේ තමයි ඉතාමත් බහුලව මේක තියෙන්නේ.
ඊට අමතරව වියලි කලාපෙත් ඉතාමත් සුළු ප්‍රමාණවලින් මේ රෝගීන් වාර්තා වෙනවා. තෙත් කලාපය කියලා කිව්වහම මේ අපේ විශේෂයෙන්ම මේ රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්කවල ඒ වගේම ගාල්ල මාතර ඊට පස්සේ කුරුණෑගල බදුල්ල මොණරාගල ඒ වගේ දිස්ත්‍රික්කවල මේක සුලභව ඇත්තටම පැතිරලා තියෙනවා. මූලිකවම කුඹුරු මූලික කරගෙනද ව්‍යාප්ත වීම සිදු වෙලා තියෙන්නේ නැත්නම් වෙනත් ජල මූලාශ්‍ර මූලික කරගෙන? ඇත්තටම ප්‍රධාන වශයෙන් ගත්තාම කුඹුරු ආශ්‍රිතව තමයි මේ රෝගය අපේ ගොවියන් ආශ්‍රිතව තමයි පැතිරලා යන්නේ. ඊට අමතරව අපි හඳුනාගෙන තියෙනවා මේ පතල් කර්මාන්තය ආශ්‍රිතව. පතල් කර්මාන්තය ආශ්‍රිතවත් මේ අර විශේෂයෙන්ම මේ මඩ සහ පල් වෙච්ච වතුර මේ මුත්‍රා වලින් මේ සතුන්ගේ මුත්‍රා වලින් මේ ඒ මුත්‍රා ඒ ජලයට එකතු වෙලා ඒ ජලය ගලා නොබසින තැන්වල මේක පල් වෙමින් පැවතියහම තමයි මේක සජීවීව ගොඩක් කල් තියෙන්නේ. ඉතින් ඒ වගේ තියෙන තැන්වල මේක වඩා ප්‍රචලිත වෙලා තිනවා සහ මීයන් විශේෂයෙන් මීයන් ඌරු මීයන් වැඩිපුර ගහණය වැඩි ස්ථානවලත් මේක අපි දකිනවා මේ මීුණ ප්‍රචලිත වෙලා තියෙනවා. ගෘහාශ්‍රිතවත් අභියෝගයක් තියෙනවද? ගෘහාශ්‍රිතව අභියෝගයක් නෑ කියන්න බෑ. නමුත් ඒක අවමයි. මොකද ගෘහාශ්‍රිතව මේ සාමාන්‍යයෙන් අපි තමන්ගේ පරිසරය පිරිසිදුව තියාගෙන තියෙනවා. මීයන් අපේ සතුරෙක් ඇත්තට මිනිසා ගත්තාම සතුරෙක් මීගුල් තියලා අපි කොහොම හරි මීයා ගේ ඇතුළට එන්න දෙන හැකියාව අපි අවම කරලා තියෙනවා. ඒක නිසා මේ මීයන්ගෙන් මීයෝ ගේ ඇතුළේ ඉන්නවනම් සහ අවට පරිසරයේ ඉන්නවනම් ඒකේ අභියෝගයක් තියෙනවා. හැබැයි ඒ අභියෝගය අපිම ජයගෙන තියෙනවා යම්කිසි ප්‍රමාණයක. නමුත් ඒක අපි කුඹුර පැත්තට යනකොට ඒක ටිකක් අර ගෙදරම තරම්ම පිරිසිදුවට තියාගන්න නැති තත්ත්වයක් තියෙනවා. ඒක ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ගලාගෙන යන ජලයේ තිබුණොත් වෛරසය පැවතීම මේ රෝගය පැවතීමේ අවදානමක් තියෙනවද නැත්නම්? ඔව් ගලාගෙන යන තාමර අපි ගත්තොත් ගලාගෙන යන වතුරේ මේක වැඩි කල තියෙන්නේ නැහැ. ගලාගෙන යන වතුර කියනකොට මේකේ සාන්ද්‍රණයත් ගොඩක් අඩුයි. අර එක තැන පල් වෙන වතුරේ තමයි මේකේ සාන්ද්‍රණය වැඩි වෙලා අපිට අපේ දැන් හැමේ කැඩීමක් මේ සීරීමක් වගේ තැනක ඉක්මනටම අපිට ආසාදනය වෙන්න පුළුවන්. නමුත් ගලාගෙන යන ජලයේ මේකට යන්නේ ගලාගෙන යන ජලයට මේ ගම් වතුර වගේ අර පල් වෙච්ච වතුර ටික ගලාගෙන යන වතුර දක්වා මේ මිශ්‍ර වුණොත් ගලාගෙන යන වතුරේ තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ මම ඉදිරියේදී අපි කතා කරමු මේ ගම් වතුර අනවශ්‍යව බැහැලා ඒකේ නාන්න ගියොත් ඒ වගේ අවස්ථාවලදී මේක එච්චර සුදුසු නෑ. එතකොට මම කලින් කිව්වා වගේ අර ශ්ලේෂ්මල පටල හරහා වුණත් මේ රෝගය අපිට වැළඳෙන්න පුළුවන්. හොඳයි. සරලව අපි සම්පින්ඩනය කරගත් විටදී වෛද්‍යතුමන් පැහැදිලි කළ ආකාරයට සමේ යම් ආකාරයේ බිඳීමක් ඒ කියන්නේ සරලවම තුවාලයක් තිබ්බොත් නැත්නම් ඇස් සහ මුඛය හරහත් පැතිරීමේ හැකියාවක් තියෙනවා. මේ කියන අවධානම තියෙනවා. ජලය යම් ආකාරයෙන් එක රාශී වීමක් කළා ඒකට මියන්ගේ මූත්‍රා එකතු වීමක් සිදු වෙලා තිබුණොත් ඒත් එක්ක මේ වෛරසය ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒක තමයි මීවුණ ව්‍යාප්ත වීමේ තත්ත්වය බවට පත් වෙන්නේ. රෝග ලක්ෂණ සහ මේ වෛරසය ඇඟට ඇතුල් වීමෙන් පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද අපිට මේ පැත්ත ටිකක් පැහැදිලි කරලා දුන්න. ඔව් ඇත්තටම සාමර අපි ගොඩක්ම වැදගත් මේකේ මේ අපේ ජනතාව මේ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වෙන එක. මේකේ දැන් නමෙන්ම තියෙනවා මී උණ කියලා. උණ තමයි මේකේ ප්‍රධානම රෝග ලක්ෂණය. මේ උණ ඇත්තටම මේ හදිසියෙ ඇති වෙන්නේ එක සැරේටම ඇති වෙන උණක් එනවා. මේ ප්‍රධාන වශයෙන්ම. ඊට අමතරව මස්පිඬු වල වේදනාව. මස්පිඬු වල වේදනාවත් මේකේ එක ප්‍රධාන ලක්ෂණයක්. මස්පිඬු කිව්වහම අපිට ප්‍රධාන වශයෙන් මේකේ අපිට වේදනාව දෙන මස්පිඬුව තමයි මේ බත් කෙන්ඩ. එහෙම නැත්නම් මේ කකුලේ බත් කෙන්ඩ කියන ප්‍රදේශය. කකුලේ දන හිසට පල්ලෙහාන් තියෙන විශාල මස් ගොබය. මේ මස් ගොබ දෙකේ දැඩි වේදනාවක් එනවා. අල්ලනකොට ලොකු වේදනාවක් එනවා. ඊට අමතරව පිටකොන්දේ. පිටකොන්දේ මේ කොන්ද ආශ්‍රිතව තියෙන මස්පිඬු වලත් මේ වගේ විශේෂයෙන්ම වේදනාව වෙනවා. ඊට අමතරව අනිත් මස්පිඬු වලත් වේදනාව වෙන්න පුළුවන්. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඊට අමතරව ඉස්සරහදේ. මේ ඔළුවේ වේදනාව මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයක්. ඊට අමතරව වමනය කැරකැවිල්ල වගේ එන්න පුළුවන්. මුත්‍රා අඩුවෙන් පිට වෙන්න පුළුවන්. මුත්‍රා තද පැහැයෙන් පිට වෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් රෝග ලක්ෂණත් මේකත් එක්ක බැඳිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ රෝගයේ මේ රෝග ලක්ෂණ වගේම තමයි අනිත් රෝගවලත් රෝග ලක්ෂණ. ඒක නිසා ඒක හරි වැදගත්. මේක අපිට සාසන මේ සායනික ඉතිහාසය ලබා ගැනීමේදී මෙන්න මේක හරියට රෝගියා වෛද්‍යවරයාට පැවසුවොත් මේක ඉක්මනට අඳුර ගන්න පුළුවන්. ඔව් මම අර ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ඔබතුමන්ලගේ පැත්තේ. කොරෝනා රෝගියත් උන රෝගියෙක්, ඩෙන්ගු රෝගියත් උන රෝගියෙක්, මියුන රෝගියත් උන රෝගියෙක්. කොහොමද දැන් ඔබතුමන්ලා හඳුනාගන්නේ මේ රෝගීන් තිදෙනාගෙන් මෙයා කොරෝනා රෝගියෙක්, ඩෙන්ගු රෝගියෙක් හෝ මියුන රෝගියෙක් කියලා? ඔව් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් අපි දැන් මේ තියෙන වාතාවරණය අනුව මේ තුන් දෙනාම ඉක්මනින්ම රෝහල් ගත වෙන්න ඕන.
ඩෙන්ගු රෝගයත් එහෙමයි, කොරෝනා රෝගයත් එහෙමයි, මියුන රෝගයත් එහෙමයි. ඒ ඉක්මනින් රෝහල් ගත වීමෙන් මේ රෝග තුනේදීම අපිට ඉතාමත් වාසිසහගත තත්ත්වයක් ඇති වෙන්නේ. ඩෙන්ගු රෝගයක ඉක්මනින් රෝහල් ගත වුණොත් සංගුලතාවයට යන එක වළක්ව ගන්න පුළුවන්. මියුන රෝගයක් ඉක්මනට රෝහල් ගත වුණාමත් ඒකම තමයි වෙන්නේ. ඉක්මනටම මේ අඳුනගෙන අවශ්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන්. කොරෝනා රෝගයක් ඉක්මනටම වාර්තා වීමෙන් සමාජ පැතිරීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අර වගේම කොම්ප්ලිකේෂන්ස් අඩු වෙන්න පුළුවන්. ඒ කොරෝනා රෝගියන්ගේ අර විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එතකොට දැන් මියුන රෝගියෙක් ගත්තොත් අපි මේ ඔබතුමා කිව්වාගේ මේ රෝගයේ රෝග ලක්ෂණ එක වගේ තමයි ගොඩක් වෙලාවට. ඉතින් ඒක නිසා වෛද්‍යවරයාට රෝගියා තමන්ගේ අර මේ පහුගිය ඉතිහාසය අහනකොට සායනික ඉතිහාසය අනිවාර්යෙන් අපි රෝගියෙක්ගෙන් අහනවා. එහෙම නැතුව අපිට මූණ බලලා කියන්න බෑ මේ ඔයාට මේ ලෙඩේ තියෙනවද එහෙම කියලා කියන්න අමාරුයි. ඒක නිසා මේ රෝග ලක්ෂණ වෛද්‍යවරයා උද්දීපනය කරගන්නකොට මේ රෝගියා තමන්ගේ මේ තමන් පහුගිය දවස්වල වැඩ කර තැන් ඒ සියල්ලම නොලහා කියන්න ඕන. ඉතින් ඒකත් එක්ක තමයි මේ සැකය තහවුරු කරගන්න ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යන්නේ. ඉතින් එතකොට ඉක්මනට මේක හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මියුන ප්‍රචලිතව පවතින ප්‍රදේශයක පුද්ගලයෙක් නම් වෛද්‍යවරුත් දැනුවත් වෙලා ඉන්නේ. මේ ප්‍රදේශයේ අපි මේක මේ අපේ මේ ප්‍රමුඛතා ලයිස්තුවේ උඩින්ම තියෙන රෝගයක් තමයි මේ මියුන රෝගය කියන එක. දැන් ඔබතුමාලා හඳුනාගත්ත ප්‍රදේශ කියන කාරණේ කියවුණා අපට නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළොත් හැම ප්‍රදේශයකම අවදානමක් තියෙන්න පුළුවන්. වැඩිපුර රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවදානමක් පවතින ප්‍රදේශ විදිහට හඳුනාගත්තේව නම් කරොත් අපිට. ඔව් ඇත්තටම මම කලින් කිව්වා වගේ දකුණු පළාතේ ගාල්ලමාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේම ඇත්තටම රෝගීන් වාර්තා වෙනවා. ඊට අමතරව සබරගම පළාතේ කෑගල්ල රත්නපුර දිස්ත්‍රික්ක දෙක, ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල කියන දිස්ත්‍රික්ක දෙක, ඊට අමතරව කුරුණෑගල, ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේත් යම් වැඩිවීමක් තියෙනවා. ඒ ගම්පහ සහ කොළඹත් මේ රෝගීන් ඉන්නවා. හැබැයි ඒවා හැම සෞඛ්‍ය අධිනිලධාරී කාර්යාලයකම වාර්තා වෙන්නේ නැහැ. ඒ අදාළ මේ යම්කිසි ප්‍රදේශවල විතරයි වැඩිපුර ප්‍රචලිත වෙලා තියෙන්නේ. ওই මං කිව්ව දිස්ත්‍රික්කයේ තමයි ප්‍රධාන වශයෙන්ම මේ රෝගය ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි මේ මධ්‍යම පළාත ගත්තොත් වැඩිපුර මේ පළාතේ දිස්ත්‍රික්ක වලින් වැඩිපුරම අපිට රෝගීන් හම් වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. හොඳයි. ඔබ දිස්ත්‍රික්ක ටික හඳුනා ගන්නට ඇති මේ වගේ අවදානමක් තියෙනවා නම් ප්‍රථමයෙන් කළ යුත්තේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාමයි. ඒ හරහායි මේ පාලනය කර ගැනීමේ හැකියාව පවතින. ඒ නිසායි අපි අඛණ්ඩවම ප්‍රකාශ කරන්නේ මේ වෙලාව කොරෝනා වෛරසයේද ඩෙන්ගුද මියුනද මේ කියන ආකාරයේ උණ සහිත තත්ත්වයන් පවතින රෝගකාරකයක් වේද ඔබගේ යුතුයකම විය යුත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අදාළ වුණු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් එක්ක. අප තවදුරටත් කතා කරමු. තවත් කාරණා කිහිපයක්ම කතා කරන්න තියෙනවා. දැන් ගංවතුර සමය පැමිණෙමින් තිබෙනවා. ඒත් එක්ක මේ මියුන රෝගයේ ව්‍යාප්තිය කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේම මියුන රෝගය හරහා මොකක්ද අපේ සිරුරට මේ පද්ධතියට සිදු කරන බලපෑම මොකක්ද කියන දේ පිළිබඳ කතා කරමු. අපි අදත් කතා කරමින් සිටින්නේ වසංගත රෝගයක පිළිබඳ. ඒ අනුව ඔවුන් මේ වන විටදී කොරෝනා රෝගයත් එක්ක සටන දියත් කරනවා සේම තවත් මේ මොහොතේ වසංගත තත්ත්වයන් බවට පත්විය හැකි අවදානම් තිබෙනවා. ඒ තමයි ඩෙන්ගු. ඒ පිළිබඳව අපි දිගින් දිගටම කතා කළා සහ අද අප ඔබේ අවධානය ලක් කරන්නේ මියුන රෝගයේ ව්‍යාප්ත වීමේ අවධානමක් තියෙනවා. ඒ හා සම්බන්ධ ප්‍රදේශ කිහිපයක්ම මේ වන විට වාර්තා කළ වෛද්‍යතුමන්. ඒ ඔස්සේ තමයි අපි මේ දිගටම කතා කරමින් සිටින්නේ. දැන් කොරෝනා ආසාදනය වීම තුළදී ශ්වසන පද්ධතිය තුළ සිදුවන සංකූලතා පිළිබඳ අපි කතා කරනවා. ඩෙන්ගු රක්තපාතයක් දක්වා ගේ විටදී සිදුවන අවදානම් පිළිබඳ අප දන්නවා. මියුන රෝගය වැළඳීම තුළ සිදුවන්නේ අවදානමේ ශරීරයේ කුමන පද්ධතිවලටද මොකක්ද වෙන්නේ ශරීරයට එහි බලපෑම? ඔව් චාමර දැන් ඒක ඔබ කිව්වා වගේ මේක පද්ධති රාශියකට ආසාදනය වෙන රෝගයක්. මේ දැන් අපි මේ කොරෝනා වෛරස් එක ගත්තාම මේක වැඩිපුර මේ ශ්වසන පද්ධතියත් එක්ක තමයි සැබඳිලා තියෙන්නේ. අපි මේ වෙනත් කුන්තක සතුන්ගේ එහෙම නැත්නම් මීයන්ගේ උරුමියන්ගේ මේ වෛරස් එක වැඩිපුර බැක්ටීරියා වැඩිපුර තියෙන්නේ වකුගඩු ආශ්‍රිතව ඒ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව. හැබැයි මේක අපේ මිනිසුන්ට ආසාදනය වුණාම විවිධ පද්ධති වලට මේකෙන් හානි කරන්න පුළුවන්. අර වෙනත් මං කලින් සතුන්ගේ වගේම වකුගඩු ආශ්‍රිතව මේක වකුගඩු අපේ ආශ්‍රිත පද්ධතියට මෞත්‍රලිංගික පද්ධතියට මේකෙන් හානි වෙන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම මේක ශ්වසන පද්ධතියටත් හානි කරනවා. ශ්වසන පද්ධතියටත් හානි කරනවා. ඊට අමතරව හෘදයටත් හානි කරන්න පුළුවන්.
ඒ වගේ ඕනම පද්ධතියකට මේකෙන් ලොකු බලපෑමක් එනවා මේක මුලදී හඳුනාගෙන ප්‍රතිකාර ගත්තේ නැත්තම්. දැන් අපිට මේ කතා කරද්දී ප්‍රශ්න යොමු වෙමින් තිබෙනවා මේ මීයන්ගේ මුත්‍රා මගින් පමණක්ද මේ මීයන් සපා කෑම වැනි දේවල් හරහා මේ වසංගතයේ ව්‍යාප්ත වීමක් තියෙනවද? නෑ කිසිසේත්ම නැහැ. මීයන් සපා කෑවහම මේක ව්‍යාප්ත වෙන කිසිම හැකියාවක් නැහැ. විශේෂයෙන් මේක මම කලිනුත් කිව්වේ මේක මීයන් සහ ඒ වගේ කෘන්තක සතුන්ගේ මුත්‍රා සමග පිට වෙලා තමයි ඒ මුත්‍රා පරිසරයට නිදහස් වෙලා ඒ පරිසරයේ තියෙන බැක්ටීරියාව අපේ අර සම හරහා තමයි සමේ පළදු වෙලා තියෙන තුවාල වන මේ දද වගේ තියෙන තැන් වලින් මේක ඇතුල් වුණාම තමයි අපේ ඇඟට මේ ආසාදනය එන්නේ. එහෙම නැතුව මීයන් සපා කෑම නිසා නම් කිසිසේත්ම මේක වෙනත් පුද්ගලයෙකුට හැදෙන්නේ නැහැ. දැන් මේක උණ රෝගී තත්ත්වයක් නිසා මේක මේ වාතය හරහා බෝවීමක් හෝ එහෙම කිසිම පදනමක් කිසිම මේ වාතය හරහා බෝවීමක් වෙන්නේ නැහැ. අර මේ මම කියපු ක්‍රමවේදය හරහාම පමණයි. ඊට අමතරව අපි තවත් මතක තියාගන්න ඕන මිනිසාගේ මිනිසාටත් මේක බෝ වෙන්නේ නැහැ. ඒකත් අපි මතක් කරන එක වැදගත් අපේ අසන්නන්ට. හොඳයි. මිනිසාගේ මිනිසාට බෝවීමක් නැහැ. අර කෘන්තක සතුන්ගේ මුත්‍රා හරහා පමණයි මේ ව්‍යාප්ත වීමේ හැකියාව පවතින කියන කාරණේ බොහොම හොඳින් ග්‍රහණය කරගන්න. යම් ආකාරයකින් රෝග ලක්ෂණයක් පහළ වෙනවා නම් ගත යුතු සුදුසුම උචිතම ක්‍රියාමාර්ගය මොකක්ද? උචිතම ක්‍රියාමාර්ගය තමයි ඇත්තටම අපි මේ ගැන අවධානයෙන්ම ඉන්න ඕන. විශේෂයෙන්ම මේ කුඹුරු ආශ්‍රිතව අපි වැඩ කරනකොට මේ කුඹුර විතරක් නෙවෙයි ඇත්තටම චාමර මම කියන්න ඕන අපේ කුඹුරු වලට අමතරව වෙනත් වගාවනුත් කරනවා. විශේෂයෙන්ම මේ කොහිල කොටු ආශ්‍රිතව. එහෙම නැත්නම් කීර කොටු. මේවත් ගොඩක් වෙලාවට මේ කුඹුරු ආශ්‍රිතව තමයි මේවා වගා කරමින් පවතින්නේ. සමහර ප්‍රදේශවල මම දැකලා තියෙනවා ඉන්නල වගා කරනවා කුඹුරු වල. ඉතින් එතකොට මේ අර කුඹුරු ආශ්‍රිතව තියෙන ගොඩ ඉඩම් වල ඒවයිත් යම්කිසි වතුර ප්‍රමාණයක් රැඳිලා තියෙන තැන් තියෙනවා අපි දැකලා තියෙනවා. ඒවයි පොඩි කාණු වගේ දාලා තියෙනවා. ඒවයි වතුර රැඳෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ සම්බන්ධව ඉන්න අයට තමයි මේකේ වැළඳීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේවෙන් ඈත් වෙන එක තමයි අපි කළ යුත්තේ. හොඳයි. දැන් එතනින් පසු අපිට එන අවධානම තමයි දැන් ගම් වතුර තත්ත්වයක් පැමිණෙමින් තිබෙනවා. මේ ගම් වතුර තත්ත්වයක් එක්ක මියුන හෝ වේවා, ඩෙන්ගු වසංගතය හෝ වේවා තවත් රෝග තත්ත්වයන් තියෙනවා. පාචනය මේ වගේ යම් ආකාරයේ විස බීජ සහිත වුණු රෝගීන් ප්‍ර්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පැමිණෙන දැනටත් පවතින ගම් වතුර අවධානම තුල කොයි විදිහටද අප ආරක්ෂා විය යුත්තේ කියන කාරණේ පැහැදිලි කර දුන්නොත් වෛද්‍යතුමනි. ඔව් චාමර ඇත්තටම දැන් මේ අපි දැක්ක මේ ඊයේ පෙරේදාත් අපේ කඩින් කඩ වර්ෂාව ලැබුණා. ඊට අමතරව ටිකක් වැඩිපුර වර්ෂාව ලැබිලා යම් සුළු ගම් වතුර තත්ත්වයන් පවා යම් දිස්ත්‍රික්කවල සමහර දිස්ත්‍රික්කවල අපි දැක්කා. ඉතින් ඒක නිසා ඔබතුමා කිව්වා වගේ මේ වෙනත් රෝගත් මේක හරහා පැතිරලා යන්න පුළුවන් මේ අපි කතා කළ රෝග වලට අමතරව. ඒකෙන් ප්‍රධාන වශයෙන්ම මේ අපේ වතුර සහ ආහාර සමග අපේ ශරීරයට ඇතුල් වෙන විශේෂයෙන් බැක්ටීරියා වලින් ආසාදනය වෙන රෝග. බෝ වෙන සෙංගමාලය, අතිසාරය එවැනි රෝග මේ දවස්වල ප්‍රචලිත වෙන්න පුළුවන්. අපි වෙනදත් මේ ගම් වතුර කාලෙට වැසි කාලෙට අපි මතක් කරනවා මහජනතාවට. ඒක නිසා ඒවට අවශ්‍ය ඒවයින් වැළකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්න ඕන. විශේෂයෙන්ම උණු වතුර නිවා පාවිච්චි කරන්න ඕන. අපි එළවලු පළතුරු අමුවෙන් පරිභෝජනය කරන්නේ නැතුව ඉන්නව නම් හොඳයි මේ දවස්වල. එහෙම අමුවෙන් පරිභෝජනය කරනවා නම් ඒවා හොඳින් සෝදා විශේෂයෙන්ම කුඩා දරුවන්ට ලබා දෙනකොට හොඳින් සෝදා ඒවා ලබා දෙන්න ඕන. නැත්නම් ඒවයේ තියෙන බැක්ටීරියා ආසාදනයෙන් ඒගොල්ලන්ට වෙනත් මේ වගේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ ගැන ඉතාමත් හොඳ අවධානයෙන් ඉන්න ඕන. වතුර උණු කරලා නිවා ගන්න පානය කරනවා නම් හොඳයි. ඊට අමතරව අපි දන්නවා මේ ගම් වතුරත් එක්ක අපේ ජල මූලාශ්‍ර අපවිත්‍ර වෙන්න පුළුවන්. ඒ ජල මූලාශ්‍ර අපවිත්‍ර වෙන්න නොදී බලා ගන්න එක කාරණයක්. ජල මූලාශ්‍ර අපවිත්‍ර වුණා කියලා අපි දැනගත්තොත් ඒක ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාට දැනුම් දීලා එතකොට එතුමන්ලා ඔබ සියලු දෙනාටම අවශ්‍ය කරුණු පැහැදිලි කරලා දෙයි මොන වගේ ක්‍රියාමාර්ගයද ගන්න ඕන ඒවා ලින්ක් පිරිසුදු කරන ක්‍රියාමාර්ග තියෙනවා ඒවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපි දීලා තියෙනවා ඒ වගේ ක්‍රියාමාර්ග ගත්තොතින් අපිට පුළුවන් මේක අනිත් රෝගත් වළක්ව ගන්න. ඒත් එක්කම අපි මේ COVID-19 රෝගයට අපි ක්‍රියාත්මක වුණා වගේ නිතර අත්සේදීම විශේෂයෙන් වැසිකිලි යෑමෙන් පසු අත්සේදීම, කෑමට පෙර අත්සේදීම, මැස්සන් බෝ වෙන එක අවම කිරීම, කෑම මේ හරියට මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහලා තැබීම, ඒ වගේ ඒවා
අපි දිගටම ක්‍රියාත්මක කරොත් ඇත්තටම අපිට මේ රෝගවලිනුත් වැළකෙන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමන්ලගේ වැඩපිළිවෙලක් තියෙනවද? ගම් වතුර අවදානමක් පැමිණියහොත් කොයි විදිහටද ඒ අදාළ වුණු අවතන් කඳවුරු පවත්වා ගත යුත්තේ? අර සමාජ දුරස්ථකරණය ගැන කතා කරනවා, ඩෙන්ගු රෝගය ගැන කතා කරනවා, මියුණ ගැන කතා කරනවා. මේ හැමෝම ආරක්ෂා කරගත යුතුයි. සැලස්මක් තියෙනවද? අනිවාර්යයෙන්ම චාමර. දැන් අපිට මේ ගම් වතුර කියන එක මේ අපිට හොඳට හුරු පුරුදුයි. අපේ ගංගා නිම්න ආශ්‍රිතව ජීවත් වෙන මහ ජනතාවටත් පුරුදුයි. ඒ වගේම අපිට ජාතික මට්ටමිනුත් අපේ ප්‍රාදේශීය මට්ටමිනුත් අපි මේකට හැමදාම සූදානම් වෙලා ඉන්නේ. සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට සමහර අවුරුද්දකට අවුරුද්දට දෙසරයක් විතර මේ ගම් වතුර තත්ත්වය අපිට බලපානවා. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා අපි ඒකට මේ අපේ ක්‍රමෝපායන් අපි සෞඛ්‍ය නිලධාරීන්ට ඒ සෞඛ්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයට ඒ වගේම දිස්ත්‍රික්කයේ අපේ ඉන්න ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ ඒ වගේම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු ඉන්න ඒ සියලු දෙනාත් එක්කම මේ ගැන දැනුවත් වෙලා අපි ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග සාමාන්‍යයෙන් ගනිමින් අපි අරගෙන තියෙනවා. ඊට අමතරව ඒ වගේ අවස්ථාවේ පැන නගුණාම ඒ ක්‍රියාමාර්ග ඉක්මන් කළා ඒ අවශ්‍ය කටයුතු කරනවා. ඒ සඳහා අපි ඇත්තටම පෙර සූදානම් වෙලා දැන් මේකත් තියෙන්නේ මේ ගම් වතුර සමයේදී මහ ජනතාව විසින් අවධානයට යොමු කළ යුතු කරුණු කියන එක අපිට සමීප රූපයක් පුළුවන් නම් මේ සම්බන්ධයෙන් මේක ඉතාමත් වැදගත් වේවි. මේ ගම් වතුර තත්ත්වයක් පවතින මොහොතකදී ඔබ විසින් අවධානය යොමු කර යුතු ඉතාමත් වැදගත් කාරණා කිහිපයක්ම තිබෙනවා. එතකොට මේක මේ වසංගත රෝග විද්‍යාංශයෙන් මේක මේ කාලයකට කලින්ම මේක මුද්‍රණය කළා අපි අදාළ අංශවලට නිකුත් කරලා තියෙනවා. මේක සියලුම කොහොමද මේක මෙහෙම රෝගය වලින් ආරක්ෂා වෙන ක්‍රමවේද සියල්ලම මේකේ අපි දීලා තිනවා. ඉතින් මේක සෞඛ්‍ය නිලධාරීන් මහතුරුන් අතර ඒගොල්ලෝ ළඟට පත් කරලා තිනවා අපි මීට ගොඩ මේ කාලයකට කලින්. ඉතින් ඒ අවශ්‍යතාවය අනුව ඒගොල්ලෝ මේක ඒ වගේ අර අවතන් වූ ප්‍රදේශවලට අවතන් වූ කඳවුරක් තියෙනවා නම් ඒකේ ඔක මේ ප්‍රදර්ශනය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුන් මේ අවශ්‍ය උපදෙස් ඒ සියල්ලම ලබා දෙන විශේෂයෙන්ම පිසු ආහාර දෙන ඒවා අපිට අලුත් වෙලා තියෙන මේ COVID-19ත් එක්ක කොහොමද මේක කටයුතු කරන එක. ඉතින් ඒකට අපි අපි මේ දවස්වල අපි හැමෝම පුරුදු පුහුණු වෙච්ච දෙයක් සේදීම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඒ වගේ කරුණු කාරණා තමයි අපිට අලුතෙන් මේකට මේ අනුගත වෙන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි උපදෙස් ලබා දීලා තියෙනවා අපේ සෞඛ්‍ය වෛද්‍යවරුන්ට. ඒ වගේම දිස්ත්‍රික්කයේ අපේ ප්‍රාදේශීය වසංගත වෛද්‍යතුමන්ලා සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට අපි ඒ අවශ්‍ය සියලුම උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කරාම ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. ඔබ මේ දකින්නේ දැන් මේ මියුණ රෝගය හා සම්බන්ධයෙන් පවතින ලිපියක්. ඒත් එක්කම තමයි ගම් වතුර සමයේදී මහ ජනතාව විසින් අවධානය යොමු කළ යුතු කරුණු මේ ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඒ ආශ්‍රිත ප්‍රදේශ අපි දන්නවා රත්නපුර බලංගොඩ මේ ආශ්‍රිත ප්‍රදේශවල යම් ගම් වතුර තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම උණු කර නිවාගත් පිරිසිදු ජලය භාවිත කරන්න. නල ජලය වුණත් බීමට සහ ආහාර පිරිසිදු කිරීම සැකසීම පිසීම සඳහා යොදා ගන්නවා නම් උණු කර නිවා පාවිච්චි කරන්න. පළතුරු එළවලු සහ පලා වර්ග භාවිතයට පෙර ඉතා හොඳින් පිරිසිදු කරගන්න. හොඳින් පිසගත් ආහාර පමණක් භාවිත කරන්න. පිටතින් ලබා දෙන සහ තමන් විසින් සකස් කරගත් ආහාර කල් නොයවා ඉක්මනින් පරිභෝජනයට ගත යුතු අතර පරිභෝජනයට පෙර නරක වීමේ මූලික ලක්ෂණ තියෙනවාද කියලා පරීක්ෂා කරගන්නට ඕනේ. ආහාර පිළියෙල කරගත් පසු මැත්සන් නොහසන පරිද්දෙන් ඒවා පවත්වා ගත යුතුයි. ඒ වගේම ගම් වතුරට ලිං නැවත භාවිතයට ගන්නට පෙර ගත යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම පාවිච්චි කරන වැසිකිලි ජලයෙන් යට වී ඇතනම් උස් බිමක පිහිටි වැසිකිලි භාවිත කරන්න. පාචනය, ලේ අතිසාරය සහ මියුණ වැනි රෝග පැළට අදාළ රෝග ලක්ෂණ නැත්නම් වහාම සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න. කැලි කසල සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු වෙනවා නම් මේවා බැහැර කිරීමේ ක්‍රමවේද සකස් කරගන්න. මේ තමයි උපදෙස් පත්‍රිකාව. මේ උපදෙස් වලට අනුකූලව කටයුතු කළොත් පැහැදිලි ලෙසම මේ වසංගත වලින් මිදෙන්නට පුළුවන්. ඒත් එක්කම දැන් මෙතෙන් අලුතින් එකතු වෙන්න ඕන එක්කුත් තියෙනවා. අර මීටරයක දුර පවත්වාගෙන යන එක කාරණා. ඔව්. ඒක තමයි මම කිව්වේ අර අපි අලුතින් මේ COVID-19ට අපි අර පුද්ගල දුරස්ථභාවය තියාගෙන නිතර අපේ දෙයක් පිරිසුදුව තියාගෙන වැඩිපුර පිරිසක් ගැවසෙන ස්ථානවල මුඛාවරණයක් පළඳීම ඒ වගේ කරුණු කාරණා අපි අලුතින් මේකට එකතු කරලා තියෙනවා. හොඳයි. දැන් රෝහල් පද්ධතිය ගත්තොත් ඊටදී අර අපි කියපු ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවල වෙනමම මියුණ හා සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාවලියක් දියත් කරලා තියෙනවද? ඔව් ඇත්තටම අපි ඒ ප්‍රදේශවල වෛද්‍ය නිලධාරීන් අපි දැනුවත් කළා. ඇත්තම මේ මෑතකත් අපි දැන් ගිය සතියේත් අපි ඒකට අදාළ
නිර්ණායක අඩංගු ලිපියක් නිකුත් කරා මේ මෙහෙම COVID-19 වසංගතයත් එක්ක මේකත් එක්ක කොහොමද අපි මේ රෝගීන් හඳුනාගන්නේ සහ ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඇත්තටම දැනුවත්. ඊට අමතරව අපි මේ රෝගීන් කොහොමද රෝගියෙක් වාර්තා වුණාම මේ රෝගියාට ප්‍රතිකාර කරන විදිය සම්බන්ධයෙන් ඇත්තටම මේ අපේ වසංගත රෝග විද්‍යාංශයෙන් ප්‍රකාශනයකුත් නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ මේ කායික රෝග වෛද්‍යවරුන්ගේ සංගමයත් සමග එකතු වෙලා කරපු පොතකුත් නිකුත් කරලා තියෙනවා. ඇත්තට මේ පොත අනුව තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. හොඳයි. මේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම හා සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ක්‍රියාවලින් පිළිබඳවද දත්තම අපි ඔබ සමගින් ගෙන එන්නේ. මෙවන රෝගයෙන් වැළකී සිටීමට කළ යුතු කාරණය මියන් බෝ නොවන ලෙස කුඹුරු සහ අවට පරිසරය පිරිසුදුව තබා ගත යුතුයි. බගාබිම් සැකසීමේදී අත් සහ පා ආවරණ පළඳිය යුතුයි. අනවශ්‍ය ලෙස ජලය රැඳුණු ස්ථානවල ජලයේ බැස යාමට සැලැස්වමු. ඒ වගේම ජලය රැඳුණු තැන්වලට සහ වක්කඩවලට අනවශ්‍ය ලෙස බැසීමෙන් නෑමෙන් අත්පෑ මූණකට සේදීමෙන් වළකිමු. සතුන්ගේ මල මූත්‍ර වලින් අපිරිසිදු වීම වළක්වා ගැනීම සඳහා නෑමට සහ බීමට ජලය ලබා ගන්නා ලිං බැම්මකින් ආරක්ෂා කර ගනිමු. මේ හැම උපදේශයක්ම අප ලබා දෙන්නේ මේ වෙලේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය අප මේ ප්‍රධාන අභියෝගය බවට පත් වෙලා තියෙන කොරෝනා වසංගතය වෙනුවෙන් සූදානම් කරගත යුතුයි. ඩෙන්ගු රෝගීන් එක පැත්තකින් වැඩි වෙලා, මියුන රෝගීන් තව පැත්තකින් වැඩි වෙලා, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් තව පැත්තකින් වැඩි වුණොත් කොහොමද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රධාන පොදු සතුරා වුණු කොරෝනා වෛරසයට මුහුණ දෙන්නේ? ඒ නිසා ඔබේ පැත්තෙන් විය යුතු දේ තමයි මේ පවතින රෝග තත්ත්වයන් උත්සන්න වී මේවා පැතිරීම වළක්වා ගන්නට ඔබෙන් ලබා දිය යුතු දායකත්වය පැහැදිලි ලෙසම අවශ්‍ය වෙලා තියෙන මොහොතක් මේක. ඒත් එක්කම දැන් අපි අනිත් පැත්තෙන් ගත්තාම කොරෝනා වෛරසය පැත්තට අපි යලිත් වතාවක් ආවොත් එහෙම සමාජ දුරස්ථකරණය දැන් අන්තර් පළාත් ප්‍රවාහනයත් ආරම්භ වුණා. දැන් අද ඉඳලා දුම්රිය යනවා නම් තමන්ගේ කාර්යාලය හැඳුනුම්පත පෙන්නලා දුම්රිය යන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් පොදු ප්‍රවාහන සේවය යම් අඩුපාඩු තියෙනවා. මිනිස්සු බස්වල පිරලා යනවා. ඒක අපි ප්‍රායෝගිකව දකින්න දෙයක්. ඉතින් මේ හැමදේමත් එක්ක බලද්දී ඔබතුමන්ලට අභියෝගයක් නෙවෙයිද ඉස්සරහට කොරෝනා පාලනය කරගන්න එක? ඔව් ඇත්තටම චාමර මේ දැන් අපි හැමතිස්සෙම අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒක මේ දුප්පත් පොහොසත් ભેදයක් එහෙම කිසිම ભેදයක් නැහැ. අපි මේ රටේ සියලුම පුරවැසියන්ට ඒ වගකීමෙන් මේ බැහැර වුණොත් අපිටම තමයි අන්තිමට ඒකෙන් ප්‍රතිඵල හම්බ වෙන්නේ. ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ. ඒක නිසා මේ හැමෝම අපි මේ වගකීම හරියට මතක තියාගත්තොත් දැන් මම මේ වෛරසය ගෙදරට ගෙනියන්නේ නැහැ. මම මේ වෛරසය කාර්යාලයට ගෙනියන්නේ නැහැ කියන මතයේ ඉඳගෙන ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තොත් මම ආශ්‍රය කරන පුද්ගලයෙකුට වෛරසය හැදුනොත් මට ඒක ඉක්මනින් දැනගන්න පුළුවන්. ඒ එන්නේ කාරණා ටික අපි හැමතිස්සෙම මතක තියාගෙන හිටියොත් මේක අපිට පහසුවෙන් ජය ගන්න පුළුවන්. නමුත් අපි දැන් රටක් විදියට ඉදිරියට යන්නත් ඕන. මේක හැමදාම ගෙදරටම වෙලා හිටියොත් ආර්ථිකම වශයෙන්ුත් අපිට යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් එන්නේ කාරණා නිසා අපි හැමතිස්සෙම තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරෝතින් මං හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට අභියෝගයක් වෙයි කියලා. ඒක නිසා අපි අභියෝග වලට මුහුණ දීපු જાතියක්. ඒක නිසා මේ අභියෝගයත් අපි සෑහෙන දුරට දැන් ජයගෙන තියෙනවා. ඉතින් ඉස්සරහට අපි හැමෝම හොඳින් මතක තියාගෙන අමතක නොකර මේකට මේ අභියෝගයට මුහුණ දුන්නොත් අපිට මේකත් එක්ක ඉන්න වෙනවා චාමර තව කාලයක්. අපිට මේක තව සතියකින් දෙකකින් අපිට මේකෙන් ගැලවීමක් නැහැ. ඒක අපිට මේ ලෝකය දිහා බැලුවහම අපිට ඒක පැහැදිලි. ඉතින් ඒක නිසා ඒ අපේ වගකීම හරියට ඉටු කරගෙන අපි මේ පිළිබඳ හොඳ අවබෝධයෙන් ජීවත් වුණොත් මේ අභියෝගය ජය ගන්න එක මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නයක් වෙයි කියලා. හොඳයි. ඔබේ පැත්තෙන් ලොකු යුතුයකමක් වගකීමක් කර යුතු මොහොතක් මේක. මෙතුමන්ලා දිවාරය නොබලා මහන්සි වෙන වසංගත රෝගයකක ඒ වගේම අනෙකුත් වෛද්‍යවරුන් ශාස්ත්‍රයේ සිටින බොහෝ නිලධාරීන් අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ශාස්ත්‍රීය නිලධාරීන්ගේ මේ ඍජු දායකත්වයක් නිසා තමයි මේ තරම් දුරට ලෝකයේ අනෙකුත් රටවල් කොරෝනා හරහා දන ගහනකොට අපිට පාලනය කරගන්න පුළුවන් වුණේ. ඒ නිසා ඒ හැමෝම තමන්ගේ ජීවිත කැපකිරීමක් කරලා බොහොම ලොකු කාර්යයක් කරනවා. රජයේ සිට පහළම සෞඛ්‍ය සේවයේ නිලධාරියා දක්වා ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය මේ සියලුම දෙනා උපරිම කැපකිරීමක් කරලා තමයි පිටස්තර ලෝකයෙන් රෝගීන් වාර්තා නොවි
තවමත් අර මුල් අවසන් පොකුර විදිහට නාවික හමුදා කඳවුර අභ්‍යන්තරයෙන් පමණක් රෝගීන් වාර්තා වීම තැනට අපි ඉන්නේ. ඒත් එක්කම තමයි ඩෙන්ගු පරාජය කරන්නට ඕනේ, මියුණ වැනි තත්ත්වයන් පරාජය කරගන්නට ඕනේ. මේ හැම තැනකදීම ඔබෙන් ලැබෙන දායකත්වයේ සහයෝගය තමයි ඉතාමත් වැදගත්. ඒ නිසා හැම වෛද්‍යතුමෙක්ම අපින් ඉල්ලන දේ තමයි ජනතාවට මේ පණිවිඩය ගෙනියන්න කියන දේ. ඉතින් ඒ නිසා ඔබ අපි විශ්වාස කරනවා මේ කරන හැමදේම සාර්ථක කරගන්නට ඔබේ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දෙවි කියලා. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසම් වෛද්‍යතුමන් සමගින් අපි කතා කළේ. බොහොම ස්තුතියි පැමිණ. බොහොම ස්තුතියි චාම. මේ තොරතුරු සමාජගත කළාට ජාතික රූපවාහිනිය විදිහට අපි ප්‍රමිතිගත සම්පත් දායකයාගෙන් ප්‍රමිතිගත ලබා දිය යුතු නිවැරදි පණිවිඩයයි ඔබ වෙත ලබා දෙන්නේ. ඒ නිසා තමයි මේ මියුණ වැනි තත්ත්වයන් පිළිබඳ සමාජය තුළ තාමත් කතා බහට ලක්ුණේ නැහැ. ඒ නිසා තමයි සියල්ලට ප්‍රථමයෙන් අප මේ කාරණේ පිළිබඳ අවධානය ඔබට දැනුම් දී මේන් පරිස්සම් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. හෙට අපි යලි හමු යමු. ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම යහපත් නිරෝගී දවසක්. ආයිබෝවන්.